හොඳයි. මේ වෙලාවේ ධර්ම සාකච්ඡාව සඳහා මේ පින්වත්තුන්ගෙන් ඉදිරිපත් වෙලා තිබෙන මේ ප්‍රශ්න කීපයට උත්තර ටිකක් අපි හොයාගන්නට බලමු. මේ ප්‍රායෝගිකව අපි කරපු සක්මන් භාවනාව තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී වෙන්නේ කොහොමද කියලා. ඒ තුලින් උච්ඡංග ධර්ම වැඩෙන ආකාරය මෙනෙහි කළ යුතු පිළිවෙල කරුණාවෙන් පහදා සක්මන් භාවනාව කළානේ ඊට පස්සේ සක්මන් කරන්නේ ඊට පස්සේ සක්මනේදී මේ පින්වතුන්ට ඇතිවෙච්ච ස්වභාවය මොකක්ද? ඒක නීවරණ ධර්ම අයින් කර ගන්නට පිළිට වුණා, උපකාර වුණා, ඒකේ සමාධි වුණා, දේව දකින්න පුළුවන් වුණා. කොහොමද උනේ? වැඩක්ම නැති වුණා. මට නම් මේ වැඩ නැතිලා. නීවරණ අනිත් නීවරණ වලට අසුනා. නීවරණ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට අනිත් ඒ පිළිපස්සේ තුන් දෙනෙකුට නම් එහෙම වෙලා තියෙනවා. අනිත් පැයට එහෙම අපත් වෙච්ච නැතුව තමයි. සෑහළු බව කරේ. ඒක හොඳයි සාර්ථක ක්‍රියාත්මක වුණාද? එහෙනම් ඒක දොර දිගට කරගෙන යන්නට සක්මනේදී ස්ලෝ මෝෂන් භාවනාව හොඳට පිළිට වෙනවා. හැබැයි ඒකට අපි කියපු හැටියට ශරීරයේ සමතුලිතතාවය පිළිටවා ගන්නට හැකියාව තියෙන්න ඕනේ. හොඳ ශ්‍රද්ධාවක්, ආදරයක්, ගෞරවයක් වගේ පිළිටවන්නේ කරන්න. දැන් අපි මේ සතර ඒක වෙලා මොන භාවනාවට අයිති වෙන්නේ? කායානුපස්සන සතිපට්ඨානයට. ඒක අයිති වෙන්නේ කායානුපස්සන සතිපට්ඨානයට. කායානුපස්සන සතිපට්ඨානයේදී අපි අත කියලාවත් කකුල කියලාවත් නෙවෙයි අපි ඔක දකින්නේ. මොකක්ද දකින්නේ? පඨවි ධාතුව ඒ වෙලාවට මතුවලා ඉදිරිපත් වෙලා එන විදිහයි. ඒ වෙලාවට එන්නේ පඨවි ධාතුව කර්කශ විදිහකට. තද විදිහකට, ඕලාරික විදිහකට. දරදඬු විදිහකට එන්නේ. දණ්ඩක් වගේ දණ්ඩක් දරදඬු වෙලා කර්කශ වෙලා ගුරුසු බර ගතියකට එන්නේ. ඔය මොකක්ද? පඨවි ධාතුවයි. ඒ පඨවි ධාතුව ධාතුවක් හැටියට ඉදිරියපත් වෙන අත කියලාවත් කකුල කියලාවත් මොකකටින්වත් නෙවෙයි බලන්න. ඒක නිසා අනිත් එක තමයි ඒ පඨවි ධාතු සීමාවේ අපේ මේ උකුලේ ඉඳලා සමහර කීටත් උඩින් ඉඳලා පහළට ඒ හරිය හීට් වෙච්ච ගතිය, රත් වෙච්ච ගතිය, උණුහුම් වෙච්ච ගතිය, ප්‍රශ්න ගතියක් ඇති වෙනවා. දැනුණාද දන්නේ නැහැ. තිබුණාද? ඒ මොකක්ද? තේජෝ ධාතුවයි. ඒ තේජෝ ධාතුවේ ඒ ටික ඒ ප්‍රදේශය රත් කරගෙන, උණුහුම් කරගෙන, ප්‍රශ්න කරගෙන මතුවෙනවා. ඒකට පඨවි ධාතුව තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා. අනිත් ඒවා නෑ කියන්නේ. හැබැයි අපිට අහු වෙන්නේ වේදාන්ත ස්වභාව දෙකයි. සතිපට්ඨාන සූත්‍රයේ උඩ තිබුණයි කියලා අපිට එහෙම ඔක්කොම එක පාර අහලා ගන්න හොඳ නෑ. එහෙම වෙන්නේ නැහැ. තියෙන්නේ මොකක්ද? ඉදිරිපත් වෙන්නේ මොකක්ද? ඒක දකින්න. මේ භාවනාව මේ සක්මන මේ විදිහට කරගෙන යනකොට
නීවරණ ධර්ම ක්‍රියාත්මක වෙලා ආවේ නැත්නම් එහෙනම් ඒකේම තියෙනවා නේද සත්‍ය ස්වභාවයක් ඒ මානසිකාරය කරන වෙලාවේදී නීවරණ ධර්ම එන්නේ නැහැ කියලා. තේරෙනවද? එතකොට මේක මම කියපු නිසාවත් ඊළඟට මේක අලුත්යක් නිසා මොකක්වත් නිසා නෙවෙයි මේ කැවිලා ඒ ධර්මය ඒ විදිහට බලනකොට වෙන සිද්ධියක් නේ. එතකොට මේක මේ පින්වත්තුන් කවුරු කියපු නිසාද මේක බාර ගන්න යන්නේ නැත්නම් තමන්ගේ දැකපු නිසාද? ඒක නිසා තමයි ඒ විලාවට ඒ ධර්මය මේ ස්වාකාත වූ සම්දික්ඛික ධර්මයක් කියලා. සම්දික්ඛික ධර්මයක් කියලා කියන්නේ මේක තමා විසින්ම දැකපු එකක්. මම කියලා දුන්නේ ප්‍රැක්ටිකල් තියරි විත්තිවිය මාත්‍රේ විතරයි. මේ පිටු තමයි ඒක තමා තුළ පුහුණු කිරීමට දැම්මේ. මගේ සිහියෙන් නෙවෙයි බැලුවේ මේ පින්වතුන්ගේ සිහියෙන්. ඒකට ඒ සිහියට පේනවා ඒ නුවරට පේනවා මේ විදියට නේ කියලා. ඔය විදිහට තමයි ධර්ම කොටසක ධර්ම කැලලක ධර්ම කාණ්ඩයක ස්වාඛාත ගුණය සාන්දිහිත්‍ය ගුණය බලන්න. තේරුණාද? සාන්දිහිත්‍ය ඒකේ සාන්දිහිත්‍යයි කියලා කියන්නේ ඔය විදිහටයි. එතකොට අපිට කියන්න පුළුවන් නේද සාන්දිහිත්‍යකෝ ධම්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. ඇවිල්ලා බලන්න කියලා කිව්වම ඔය එක කියලා ගිහලා බලලා තියෙනවා. දැන් මේකේ තිබෙනව නේද අපි මේ වම් පාය දකුණු පාය කියලා කතා කියන්නේ නැතුව අපි හැරෙන හැටියට මේ දකුණු අංශයට තිබෙන පාදයට බර ගොඩ වෙන විදියක් සහ වම් පාදයට බර ගොඩ වෙන විදියක් සහ ඒ පාදයෙන් පාදයට තිබෙන පාදයකට බර ගතිය වේට් එක ගොඩ වීගෙන යනකොට වෙන සිද්ධිය බලනකොට නම් අපේ ශරීරය නිකන් බරක් නිකන් තල්ලු කරගෙන නිකන් ඉස්සරහට වාහනයක් තල්ලු කරනවා වගේ එහෙම ගතියක් තියෙනවා. එතකොට අපි ওই ටික දැක්කා. ඉස්සරහට මූව් වෙන ගතියක වෙන්නේ මෙහෙම. ඔහොම නිකන් එක පැත්තකට බර වෙලා මේ ටික කරගන්න බෑ සිහිය නැතුව. සිහිය හොඳට කිඳා බහැලා පෙරිලා හොඳ බ්‍රයිට් සිහියක් තියෙන්න. අහල පහල එක්කිනා මොනවද කරන්නේ කියන හිතා කරන්නත් බෑ. ඒක නිසා අපි සක්මන් කරනකොට පූර්ණ නිදහස් මාවතක් අපිට තියෙනවා. මම වම් පාදයේ තිබිච්ච කරකස ගොරෝසු බරගතිය ඇති වුණා. ඒක දකුණු පාදයට යනකොට ඒක එහෙම යට යනවා. එහෙම යට යනවා. ඒක නිකන් අපෝ වෙලා නිකන් හැංගිලා යනවා. එතරම් හැංගිලා යට යනවා, ගිලී යනවා. එහෙම උනා. ඔය මොකක්ද වෙන්නේ? ඕකට කියනවා නැති වී යන ගතිය, හැංගී යන ගතිය, අපෝ වී යන ගතිය, විනාශ වී යන ගතිය කිය. ඕකනේ එහෙම නැති වුණා. ඊළඟට දකුණු පාදයට බර එනකොට එතන අර තද ගතිය, දරදඬු ගතිය, කුරුසු ගතිය, කරකස ගතිය, රත් වෙච්ච ගතිය වුණොත් එතන නිකන් පිපිල මතුවලා එහෙම එනවා. ඒකට කියනවා මොකද්ද? ඇති වුණා කියලා. සමුදය වුණා කියලා කියනවා. පහළ වුණා කියලා. සමුදය පහළ වීම ඇතිවීම කියලා. දැන් ඒක වම් පාදයට යනකොට එතරම් ආයෙ හැංගිලා යට වෙලා
මේ අපෝලා යා අනිත් පැත්තට ආයමත් වෙනවා. හැබැයි මේ ස්ථාන දෙකේම තියෙන්නේ දකුණු කකුලේ පඨවි ධාතුව තේජෝ ධාතුව නෙවෙයි වම් කකුලේ පහළ වෙන්නේ. වම් කකුලේ පහළ තේජෝ ධාතු කොටාසයම නෙවෙයි දකුණු කකුලේ පහළ වෙන්නේ. නමුත් මේ දෙපැත්තෙම පහළ වෙන පඨවි ධාතු ස්වභාව වල සමාන ගතියක් තියෙනවා. නේද? වම් කකුලේ පහළ වෙච්ච පඨවි ධාතුවම නෙවෙයි දකුණු කකුල පහළ. දකුණු කකුලේ පහළ වෙච්ච පඨවි ගතිය තේජෝ ගතියම නෙවෙයි වම් කකුලේ පහළ වෙන්නේ. ස්ථාන දෙකක් වුණාට මේ පඨවි ධාතු ස්වභාවය දෙතනේ සමානතියක් තියෙනවා. නේද? එතකොට සමාන ගතියක් තිබුණා තිබුණාට ඒක එකම නෙවෙයි. මේ ධාතු ස්වභාව එක එක තැන්වල පිපිලා මතුවලා උඩට එනවා, හැංගිලා නැතිවිලා ගිලියන. වම් පාදයේ ඒ පිපිලා මතුවලා උඩට ඉලිප්පිලා එනවා, ආයෙත් හැංගිලා යට ගිලියන. ඔක තමයි සමුදය වය. සමුදය වය. වම් පාදේ සමුදය වෙනවා වය. සමුදය වෙනවා වය. ඇති වෙනවා නැති වෙලා. පිපිලා ඉලිප්පිලා මතුවලා එනවා, ආයෙත් එතනම කිඳා බැල හැංගිලා යට යනවා. ඔය ස්වභාව දෙක එතෙන්ට ඒ ධර්ම වලට අයිති දෙකක්. ඒ ධර්ම වලට අයිති දෙකක්. ඒක නිසා සමුදය දැන් ඇති වුණා නැති වුණා කියන ඒ ධර්ම ස්වභාව තාම මේ පින්තුන් දැක්කේ නැහැ. දැක්කේ නැහැ. දැන් මේ කියන වෙලාවේදී එහෙම එකක් තිබුණයි කියලා හිතාගන්න එකයි තියෙන්නේ. මේ පින්වතුන් ඇතිවීම නැතිවීම නෙවෙයි දැක්කේ. ඒ පඨවි ධාතුවේ ඇතිවීම දැක්කේ නැහැ, නැතිවීම දැක්කේ නැහැ. හැබැයි දැක්කේ මොකද්ද? පඨවි ධාතුවයි තේජෝ ධාතුවයි එහෙම මතුවෙනවා කියලා දැක්කා. ඒක නෙවෙයි දැක්කේ. හැබැයි දැන් පේනවා මම මෙහෙම කියනකොට තේරෙනවා ඇත්තට ඇතිවීමක් නැතිවීමක් වෙලා තියෙනවා කියලා. හැබැයි ඒ විලාපේ නොදැකපු දේ දේශනාව තුළින් එතෙන්ට ඇප්ලයි කරලා බලන්න. ඒක නේද? හැබැයි ඒ විලාපේ අමුමේ දැක්කද ඇති වෙනව නැති වෙනව කියලා? නෑ. හැබැයි මේක පස්සේ වෙන්න පුළුවන්. දැන් data ගත්තනේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඇතිවීම නැතිවීම ඉස්සර වෙලාම මේ යම් කිසි දෙයක ඇතිවීම නැතිවීම දකින්න බෑ. අපිට වරදින තැන් තියෙනවා. ඒ තමයි අපි හරි ඉක්ම විදර්ශනාවට. හරි ඉක්ම විදර්ශනාව. හැබැයි විදර්ශනාවට යන්න කලින් විදර්ශනාව මොකක්ද? විදර්ශනාව කෙරෙන්න ඕන කොහෙද? මොකක්ද කියලා දැනගන්න ඕන. මේ පිටුතුන් අහපු දේවල් තමයි මේවා. නමුත් මේ පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් තියෙනවා. ඒ වගේ. ඉස්සර වෙලාම අපි දකින්න ඕනේ නාමයයි රූපයයි. අනිත්‍යයි දුකයි අනාත්මයි නෙවෙයි. මොකද්ද දකින්න ඕනේ? නාමයයි රූපයයි. ඒ නාමයයි රූපයයි දැක ගන්නට පුංචි උදව්වක් වෙයි කරේ. නාම ධර්ම සියුම්, රූප ධර්ම ඕලාරිකයි.
දැනුනේ පෙරුනේ දැක්කේ වැටුනේ ඕලාරික රූප ටික විතරයි. එතෙන්ට පායලා වැඩ කරපු නාම ධර්ම හරියට වැඩ කරේ සමහරකට එන්නේ ඉන්න පුළුවන්. නාම ධර්ම අල්ලන්නේ අමුතු විදිහකට. නාම ධර්ම හරි සියුම්. නාම ධර්ම හරි සියුම්. මිනිස්සුගේ ශරීරයේ ලෙඩක් තියෙනවා. ඇඟේ. ඒ ලෙඩේ බලන්න අද තාක්ෂණයක් එක්ක පාවිච්චි කරන ක්‍රියාදාමයක් තියෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය මොකක්ද? එක්ස්රේ එකක් ගන්නවා. නේද? එක්ස්රේ එකක් අරගෙන මේ එක්ස්රේ එකේ වදිනවා. ලෙඩේ. එක්ස්රේ එකේ ලෙඩේ වදින්නේ නැහැ. ඒක වදින්නේ කළු ඉරුතු. බලන්න. ඒ එක්ස්රේ එකේ අරගෙන ඊට පස්සේ ඒ එක්ස්රේ එකට අල්ලන එක්ස්රේ එක මේ එක්ස්රේ රීඩින් ලයිට් එකක් තියෙනවානේ. ඒකට දාපු ගමන් ඒ එක්ස්රේ එකේ අර ශරීරයේ අසමතුලිත තැන් මතුවලා දිස් වෙනවා. ඒක බලන ඒ අනුසාරයෙන් තමයි තේරුම් ගන්න මෙතන මොකක් හරි ප්‍රශ්නයක් කියලා. නේද? ඒ වගේ ලෙඩේ ඒකේ නෑ. හැබැයි ලෙඩේ තේරුම් ගන්න එහෙමයි. ඒ වගේ අපේ ඒ රූප ධර්ම වලට යම්කිසි තැනකට හිත යොමු කරාම එතන හිත තියෙනවා නාම ධර්ම තියෙනවායි කියලා දැන ගැනීමට ඉස්සර වෙලාම අපිට හයියක් තියෙන්න ඕනේ. හිතේ හයියක් තියෙන්න ඕනේ. දැනුමක් තියෙන්න ඕනේ. ඉස්සර වෙලාම දැනගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මද නාම රූපද? නාම රූප. ඒ නාම රූප දැනගන්නේ නාම රූප දැනගත්තන් පස්සේ නාම රූප ඇතුලේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇතුලේ නෙවෙයි නාම රූප තියෙන්නේ. අපිට වර්ධිත තේරෙනවා නේද? විටමින් ඇතුලේ නෙවෙයි කැම තියෙන්නේ. කැම ඇතුලේ තමයි විටමින් තියෙන්නේ. ගුණාත්මක තියෙන්නේ. ඒක නිසා අපි ඉස්සර වෙලාම කරන්න ඕනේ නාමයයි රූපය හඳුනා ගන්න ඕනේ. දැන් අපි මේ හිතමු මේ මෙතන එළිය තියෙනවා. මේ එළියක් තියෙනවා. මේක බරපතල වෙන්නේ නැහැ. නමුත් මේක මොකද හොඳට තේරුම් ගන්න. මම ප්‍රශ්නයක් අහනවා එළිය පේනවා මේ පිටුතුර දැන් එළිය වල තියෙනවා. එළිය පේනවා. පේනවා. කොහොමද එළිය පේනවා කියලා කියන්නේ? එහෙමලු. එළිය පේනවා. එළිය කියන එක පේන්නේ මට නම් පේන්නේ එළිය නෙවෙයි මේ කාපට්ස් ටික පේනවා. මල් ටික පේනවා. මල් ටික කාපට්ස් ටික මේ තියෙන ඔක්කොම ටික මට නම් පේනවා. ඒව පේනවා ඇරෙන්න එළිය පේන්නේ නැහැ. හැබැයි එළිය ඒක උඩට වැටිලා තියෙනවායි කියලා ඒ ටික පේන හින්දා මං හිතා ගන්නවා. මේ කතනේ තේරෙනවා. දැන් එළිය ඒ හරිය විතරද තියෙන්නේ. දැන් එළිය මේ ඒ ලයිට් එකේ එළිය ඒ ටිකේ විතරද තියෙන්නේ මේ අතරින් ඉඳලානේ උඩින් ඉඳලා නේද එළිය ඉන්නේ. නේද? අතනක් තියෙනවා එළිය.
මෙතනක් තියෙනවා. එතකොට මේ අතර එළිය නැද්ද? තියෙනවා. පේනවද? නැහැ. අපි මෙතන එළිය තියෙනවා කියලා හිතාගන්නේ වටවිටාවේ තියෙන දේ පේන හින්දා. ඔන්න ඔය වගේ මේ එළිය කියන එක තියෙන බව තේරුම් ගන්නේ මේක පේන හින්දායි. මේ කොට්ටේ මෙට්ටේ මේ ටික පේන හින්දා මම හිතා ගන්නවා ඒ පේන එළිය වැටිලා අන්ධකාරය නැති කරපින්දානේ. ඒක නිසා මේවා පේන නිසා මම හිතා ගන්නවා එළිය තියෙනවා කියලා. හැබැයි මට එළිය නෙවෙයි පේන්නේ මේ ටිකයි. මේ වස්තු ටිකයි. මං කියාපු එක තේරෙනවා? මේ මහත්මයා යෝගික පිටසක් තේරෙනවා නම් කියපු හරියි. ඔය වගේ යම්කිසි ධර්මයකට අපේ හිත හැරෙවුවා. ඔය පඨවි ගතියට, තේජෝ ගතියට අපේ හිත හැරෙවුවාම ඒ තේජෝ ගතියට බෑ ඒව දැනගන්න. ඒ පඨවි ගතියට බෑ ඒව දැනගන්න. වම් පාදයේ පඨවි ගතියට දකුණු පාදයේ දැනගන්නට දකුණු පාදයේ පඨවි ගතියට වම් පාද දැනගන්නත් බෑ. ඒ දකුණු පාදයේ වම් පාදයේ ඇති වෙන පඨවි ගතිය, තේජෝ ගතිය, ධර්ම ස්වභාවය අපිට දැනෙනවාය කියලා කියන්නේ එතෙන්ට දැනෙන ගතිය හේවත් චිත්තය එහෙට හැරිලා පායලා තිබුණා තියෙනවා. අපි භාවනා කරන වෙලාවේ ඒ ටිකට ඒ පාදයේ පැත්තට දැනගන්නා ගතිය කියන ගුණය හැරිලා ඒ පැත්තට ફોකස් වෙලා ඒ පැත්තට ඒක පායලා තිබිච්ච වෙලාවේ තමයි අපි දැනගත්තේ මේ වෙලාවේ පඨවි තියෙනවා තේජෝ තියෙනවා කියලා. තේරුණාද? ඔය අනුසාරයෙන් ඒ දැනගන්නා ගතිය තියෙනවා. නාමය එතන තියෙනවායි කියලා අපි දැනගන්නේ ඒක මට තේරෙන වැටහෙන නිසා. නාම අල්ලන්න අමාරුයි රූප අල්ලන්න ලේසි. ඇයි සියුම් භාවය නිසා. ආලෝකය තේරෙන්නේ නැහැ. ආලෝකය තේරෙන්නේ නැහැ. ආලෝකය තාසියු. බාහිර වස්තු පේනවා. ඒක නිසා තමයි අපි යන්සාරයෙන් තේරුම් ගන්න. ඊළඟට තව එකක් තිබෙනවා. මේ පින්වත්තුන් තමන්ක සිහිය නුවණ කියන. සිහිය නුවණ යෝනිසෝ මනසිකාරය සති සම්පදාය. ඔය කාරණා තුනම යන්නේ එක රේන්ජ් එකේ. දැන් මේ සිහියයි නුවණයි කියන ධර්මය සිහියයි නුවණයි හිතයි කියන ධර්ම එකක්ද දෙකක්ද තුනක්ද? සිහිය නුවණ සිත කියන්නේ එකම ධර්මයට කියන එකක්ද නැත්නම් ධර්ම තුනකට කියන එකක්ද දෙකකට කියන එකක්ද? ඒක ආලෝකයේ රේන්ජ් එකක් වගේ තියෙන එකක් කොටසක් හැටියට තියෙනවා. රේන්ජ් එක අපි කියනකොට මේ ටික තියෙනවා. මම අහපු ප්‍රශ්නේ මතකයිද? මම අහුවේ මොකද්ද? සිහියයි නුවණයි හිතයි කියන්නේ එකක්මද නැත්නම් දෙකක්ද නැත්නම් තුනක්ද? තුනක්. සිහියයි නුවණයි කියන්නේ සිහියයි නුවණයි හිතයි කියන්නේ ධර්ම ස්වභාව තුනක්. එකට පහළ වෙන්නේ. තුන් දෙනා වෙනස්. පඨවි තේජෝ වගේ. එක තැන පහළ වෙන්නේ දෙන්න දෙවිදියක්. එහෙමනේ. සිහිය කියන්නේ එකක්, නුවණ කියන්නේ එකක්, හිත කියන්නේ එකක්. සිහියයි නුවණයි කියලා කියන්නේ හිතේ පහළ වෙන චෛතසික ධර්මතා ටික.
හිත කියලා කියන්නේ ඒ දෙන්නගේ මහගෙදර. හරියට අතයි ඇඟිලි කියනවා. අපි අත කියලා මෙහෙම කිව්වන් පස්සේ ඇඟිලි පේනවා. ඇඟිල්ලක් කියලා පෙන්වුවන් පස්සේ අත පේනවා. අතක් නැතුව ඇඟිල්ලකට ඉන්න බෑ. බෑනේ. ඇඟිලි නැතුව නෑ. සිහියයි නුවණයි නැතුව හිත පවතින්නේ හිත ප්‍රධාන ගේවක්. මේ කතාව තේරුණා. ඒ වගේ මේ ධර්මතා තුන මෙහෙම වෙන්න හේතුව හිතට යන්න බෑ. හිතට දැනගන්න පුළුවන්. මොකද වෙන්නේ? හිතට යන්න බෑ. හිතට කරන්න පුළුවන්කම තියෙන්නේ දැන ගැනීම විතරයි. එච්චරයි යාළුවා. ඊළඟට සිහියට දැනගන්න බෑ යන්න පුළුවන්. සිහියට දැනගන්න බෑ. එහෙම දැනීමේ හැකියාවක් සිහියට නැහැ. ඊළඟට ප්‍රඥාවට හොඳට දැනගන්න පුළුවන් යන්න බෑ. තේරුණාද? සිහියටත් දැනෙන්නේ නැහැ. ප්‍රඥාවට වැටෙනවා, දැනෙනවා, සතියටත් කියන්නේ සිතටත් දැනෙනවා. සිතේ දැනගන්න ගතිය වගේ නෙවෙයි ප්‍රඥාවේ දැනගන්න ගතිය. සිතට දැනෙන්නේ උඩ විතරයි. මතු පිට විතරයි. ප්‍රඥාවට ඇතුළාන්තය බලන්න පුළුවන්. හැබැයි හිතට මතු පිට දැනගන්න පුළුවන් වුණත් යාගන්න බෑ. ප්‍රඥාවට ඇතුළාන්තය දැනගන්න පුළුවන් වුණත් යාගන්න බෑ. එතකොට අපි කොච්චර හයිය තියෙන මිනිස්සු වුණත් අපිට වැඩ කරන්න පුළුවන්, ලියන්න පුළුවන්, ටයිප් කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. අපිට සිටියකට යන්න බෑ. ඒ පැත්තට යන බස් එක තමයි නැගලා යන්න ඕන. බස් එකකට යන්න පුළුවන් අපි කරන වැඩ එකට කරන්න බෑ. තේරුණානේ? ඒක නිසා මේ සිහිය කියන ධර්මයේ විශේෂ වැඩක් කරනවා. ඒ තමයි සිහිය පහළ වෙන්නේ හිතේ නුවණත් එක්ක. සිහිය නුවණත් එක්ක පහළ වෙනවා. සිහිය නිකන් ඉන්නේ. එයාගේ ජොබ් එක කාර්ය කරනවා. සිහිය අර හිතයි ප්‍රඥාවයි දෙක ඇදගෙන ගිහිල්ලා දානවා අර අරමුණට. සිහිය ගියේ නිකන්ද? නෑ. සිහිය අරමුණට ගියා කවුරු ඇදගෙන? සිතයි ප්‍රඥාවයි දෙක ඇදගෙන ගියා. උට ප්‍රඥාවටයි සිතටයි අරමුණට යන්න උදව්නේ කවුද? සිහිය. සිහිය යම්කිසි අරමුණකට ගියාම අපි දෙන්න එකට ආවා කියලා එහෙම උඩුබග වෙන්නේ එයාගේ වැඩේ කරනවා එතන. ප්‍රඥාව කරන්නේ එතන තියෙන ආරම්මනේ සිහියත් එක්ක ඇවිල්ලා සිහිය තමන්ව යොමු කරපු ආරම්මනේ තිබෙන ලක්ෂණේ ගුණය දකිනවා. ගැඹුරාන්තය දකිනවා. හිත යන්තම් දකින දෙක එකට වෙන්නේ. හැබැයි ප්‍රඥාව තියෙන හින්දා හිතට වැඩි යමක් කරන්න දෙයක් නැහැ. ප්‍රඥාව හොඳටම බලන්න. සමහර වෙලාවට අපිට මේ ප්‍රඥාව නැතුව හිත තියෙනවා. ඕක නිසා අපිට යම් ධර්මවල ඇතුළාන්තේ පේන්නේ නැහැ. උඩින් පල්ලෙන් බලන්න. මේ කතාව තේරෙනවද?
මේ භාවනාවේදී අපි කරන්නේ මොකද්ද? සිහිය යොමු කරනවා කියලා කියනකොටම ප්‍රඥාව කතා කරේ නැතත් අනිවාර්යෙන්ම එනවා. ප්‍රඥාව දියුණු කරන්න කියලා කිව්වම අනිවාර්යෙන්ම සිහිය එනවා. හොඳට හිත දියුණු කරන්න කිව්වම අනිවාර්යෙන්ම සිහිය එනවා නේද? එතන එනවා. මේ සතිය කියන ධර්මය සහ ප්‍රඥාව කියන ධර්මය මේ කියන තද ගතිය, පටවි ගතිය හොඳට වෙනම තේරුම් ගන්න. පටවි ගතිය නොවේ, උණුහුම් ගතිය, උණුහුම් ගතිය නොවේ, පටවි ගතිය. කියලා වෙනම තේරුම් ගන්නේ එහෙම තේරුම් ගැනීමට පුළුවන් හැකියාවක් අයියා නුවණ කියන එකට තියෙනවා. සිහියට නෙවෙයි. ඇයි සිහියට නෙවෙයි කියන්නේ? සිහියට දැකීමේ හැකියාව නැහැ, යොමු වීමේ හැකියාව විතරයි සිහියට තියෙන්නේ. ඔය විදිහටයි ධර්ම ස්වභාවය. එක ධර්මයකට තනි ක්‍රියාවක් තියෙනවා. එක ධර්මයකට තනි ක්‍රියාවක් තියෙනවා. වත්වල වැඩි හොද්දට කරන්න බෑ. නේද? හොද්දේ වැඩි බදල කරන්න බෑ. ඒක නිසා ඒක කරගන්න බැරි හින්දා තමයි හොදි වලට බත් වලට හොදි දාන්නේ. එහෙම පුළුවන්කම තියෙනවා හොදි නැතුව බත් කනවා නේද? ඔය විදිහයි. දැන් මෙතන තිබෙනවා සමුදේ දකින්නවා වය දකින්නවා කියලා කියන්නේ මොකද්ද? අනිත්‍යයි ඒකේ තියෙන ඇතිවීම නැතිවීම. අනිත්‍යත්වය තමයි කියන්නේ. ඇතිවීම නැතිවීම. යම් කිසි ප්‍රමාණයකට අපේ හිත හොඳට සිහිය නුවණ අවදි කරගෙන යොමාගෙන හරවාගෙන සිහිය නුවණ ඒ පැත්තට පායවලා තිබුණා නම් ඒකට අපිට පේනවා. හැබැයි හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ මේ මගේ පාදයේ, මගේ ඇඟේ, මගේ නාසයේ ආස්වාසයේ ප්‍රස්වාසයේ මට ඇයි ආස්වාස ප්‍රස්වාස දැන් මේ මොහොතේ දැනෙන්නේ, තේරෙන්නේ, වැටෙන්නේ, ඒ වැටෙන්නේ එතෙන්ට වැටෙන ගතිය ගිහිල්ලා හේතු වෙලා තියෙන නිසයි. තේරෙන ගතිය, දැනෙන ගතිය එතෙන්ට හේතු වෙලා තියෙන නිසයි කියලා ඒ වැටහීම තුලින් තමයි ඔය නාම ධර්මයක්, ඔය චිත්තය, ඔය ප්‍රඥාව, ඔය සිහිය උතෙන් හැප්පිලා හේතු වෙලා තියෙන්නේ කියලා දැනගන්න. දැන් යමක් අපිට තේරෙනවා නම් අපේ නාසයේ හොඳට ආස්වාස ප්‍රස්වාස තේරෙනවා. හොඳට පැහැදිලි සිහිය ඇවිල්ලා එතන ඉන්නවා නේද දෙන්නත් එක්ක. කියලා තේරෙනවා. සිහිය ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඉන්නවා කියන්නේ. නාම ධර්ම තෝරගන්නේ, අහු කරගන්නේ රූප ධර්ම, ඕලාරික ධර්ම ආශ්‍රය. නාම රූප ධර්ම හොඳට තේරුම් ගන්න ඕන. හොඳට තේරුම් ගන්න ඕන. ඒ සිහිය ගතිය තමයි අවසානයේදී බොජ්ජංගයක් බවට පත් වෙන්නේ. මේ කතාව තේරුණා. සක්මන් භාවනාවේ හතරවෙනි ක්‍රමය කලේ. එහිදී එක වේලාවක් රැඳෙමිට අධික විශේෂයෙන් දකුණු අතහා ඒ ඇඟිලි වල දරදඬු ගතියක් දැනීමට පටන් ගන්නවා. එවිට පාදයට අවධානය ලැබීමට අපහසු වේ. අවසානීය වන විට වෙහෙස ගතිය දැනුනි. අපුයි තද ගතිය අපහසුවක් දැනුණා. එවිට කුමක් කළ යුතුද? මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ ඒක දැන ගැනීමයි. වෙන මොකක්වත් කරන්න බෑ. දැන් මෙතන තියෙනවා දකුණු අතහා එහි ඇඟිලි වල දරදඬු ගතියක් දැනීමට පටන් ගන්නවා. මොකද පඨවි ගතියයි. පඨවි ගුණය, පඨවි ගතිය ඒ ඇඟිලි වල ඉස්මතු වෙලා තියෙන ඒ ඩිංග තමයි දැක්කේ. එක දිගට
අවධානය ලැබීමට අපහසු. අවසාන වෙන්නේ වෙහෙස ගතිය දැනෙනවා. වෙහෙස ගතිය කියලා කියන්නේ මොකද්ද? වේදනාව. තේරෙනවද? ඒ හරියේ පවත්වා ගන්නට අමාරු වේදනාව. අපුවේ තද ගතිය දැනෙනවා. ඒ තද ගතිය මොකක්ද? ඉතින් ඒකට මොකක්වත් කරන්න දෙයක් නැහැ. මොකක්වත් කරන්න දෙයක් නැහැ. පටවි ගතිය තියෙනවා නම් දැනගන්නා ගතියත් එක්ක දැනගන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ. ඒක එහෙම තියෙනවා, එතන ප්‍රසන්න වෙලා තිබෙනවා. තද ගතිය, ගොරෝසු ගතිය, තද වෙන ගතිය, හිර වෙන ගතිය තියෙනවා කියලා තියෙන ගතිය දැනගන්න ඕනේ. ඒක මේකට උත්තරයක් වෙනවා මෙන්න මෙහෙම. මේ තද ගතිය දැනුණා ඒකට කොමක් කළ යුතුද කියලා කියන්නේ වැඩි තේරෙන්නේ ඒක හොඳ නැහැ කියන එක. ඒකට කැමති නැහැ. ඒක ප්‍රශ්නයක්. ඒකට මේ කොමක් කළ යුතුද කියලා හිතේ. ආන්නේ ඒ වගේ යම් කිසි තැනක තදයි නම් එතෙන්ට මොකක්ද කරන්න ඕනේ කියලා මගෙන් අහන්න හිතෙනවා නම් ඒ තමයි දුක්ඛ සත්‍ය. ඔය දුක නෙමෙයි. දැන් ඔය දින්දි විතර තිබුණේ මේ දැනෙන ගතිය ඔය අපහසු. තවත් දැනෙන ගතිය තිබුණේ නැත්නම් මොකද සහැල්ලු ගතිය. ඊළඟට ඔය නිකන් මෘදු වෙලා පා වෙලා යන ගතිය ආගන් දැන් මේ කියන්නේ පොට්ටනේ තියෙන්නේ. එහිදී ටික වේලාවක් භාවනා කරනකොට අධ්‍යක විශේෂයෙන් දකුණු අත හා එහි ඇඟිලි. දකුණු අතේ තියෙන ඇඟිලි ටික විතරේ අල්ල වින්නේ මොකද්ද හන්දි ඒව තිබුණේ නැත. ඒ පැත්තේ ප්‍රශ්නයක් කතා කරලා නෑ නේද? එතකොට ඇඟිලි වල දඩ ගතිය ඇඟිලි පටන් ගත්තා. ප්‍රශ්නේ ඉන්නේ දඩ ගතිය එහෙමත් පටවි ගතිය හොඳ නැහැ කියන එකයි කියන්නේ. තේරුණානේ? දුක්ඛ සත්‍යය උඩ කියන්නේ. යම් කිසි දෙයක් එපා නම් අයින් කරන්න ඕනේ නම් ප්‍රඥා කරගත්තා නම් උත්තරයක් වෙනවා නම් ඒ තමයි දුක්ඛ සත්‍යය. දුක. අනිත් ඔය ඇඟිලි කරු වලට අරහෙට මොකක්වත් නේද? ආනාපාන සති භාවනාව මෙහිදී එක් අවස්ථාවකදී පාදයේ වේදනාව දැනෙන විට හුස්ම ගැනීමට අපහසුය. පපුව තද ගතිය දැනේ. මෙහිදී එම ඉරියව්වේ දිගටම නොසිට ඉරියව්ව මාරු කිරීමෙන් නැවත හෘද ස්පන්දනය දැනේ. කයේ සිසිල් ගතිය දැනේ. මේ නිවැරදිද? ඉතින් මේක තියෙන එකක් නෙවෙයි ආය වැරදි කියන්නේ දෙයක් නෑ. මේක කියන්නේ මෙහෙමයි. එක් අවස්ථාවකදී පාදයේ වේදනාව දැනෙන විට හුස්ම ගැනීමට අපහසු වේ. ඒකට අයන්නක් දාලා තියෙන අපහසු වේ. ප්‍රශ්නයක් නෙවෙයි. පහසු නෑ. මොකක්ද? දුක්. අපෝ තද ගතිය. ප්‍රශ්නය දුක. මෙහිදී එමෙ ඉරියව්වේ දිගටම නොසිට. දැන් පපුවත් තද වෙනවා අපහසුකුත් නෑ. තා දිගට ඉන්නේ නැතුව ඉරියව් මාරු කිරීමෙන් නැවත හද ස්පන්දනය නෑ. ඒ කියන්නේ අරක වැහුවනේ. ඉරියව් මාරු කිරීමෙන් දුක්ඛ සත්‍ය හංගා දැමුවා. දුක්ඛ අපි කොහොමද ඉතින් අවමූල වල හිටපු මිනිස්සුනේ නේද? මොනාද යම් දෙයක් ඇත්තේ ඒක ඇඳ යටට දැම්මා, පොට්ටි යටට දැම්මා, මේසයක් අත දැම්මා, වාචුවට දැම්මා. ඕවනේ අපි කරේ. ඉතින් දැන් මේ ආපු වේදනාවක් මොකද කරේ? ඉරියව්ව වෙනස් කරලා හංගගත්තා. දැන් බලන්න කයේ සිසිල් ගතිය දැන් නේද?
අර දුක්ඛ සත්‍ය ආව දුක්ඛ සත්‍යයත් එක්ක ගනුදෙනු කරන්න කැමති නේ. පහසුවක් හදාගන්න. මේ නිවැරදිද? දැන් තේරෙනවද වැරදි නිවැරදි කියලා? Tamanට නිවැරදි භාවනාවට වැරදි. හේතුව ඒක වහලා දෙන්න. අර සිහියෙන් වලින් බලන්න තිබිච්ච ටික දැන් ඊට පස්සේ සිසිල් ගතිය දැන් නැගෙමනේ කරා. දැන් තේරෙනවා මේ සිහියේ තිබෙනා වූ කෙරුවාකාරකම ඇති. ඊළඟ එක මහා සතිපට්ඨාන සූත්‍රයේදී අත්ති කායෝතිවා අනස්ස සතිපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිසතිමත්තාය අනිසිතෝච විහෙරති. මේක පැහැදිලි කරන දක්වා පැහැදිලි කරලා දෙන්නේ කියනවා. අත්ති කායෝතිවා කියන එක පැහැදිලි කරලා දෙන්න කියනවා. මෙතනදී අත්තිකායෝතිවා යන තැනදී කාය යනු ආනාපානයද නැත්නම් මුළු කයමද කියලා කියනවා. ඒකටත් අපි හොයමු. හැබැයි මේක බරපතලයි. බරපතලයි මේ හපා ගන්නට බැරි කෑම අපි මොකද කරන්නේ? පොඩියට කපන. එහෙමත් බැරි නම් තලනවා කියනවා. අඹරනවා. දැන් කත් තියනවා මේකට කියනවා බ්ලෙන්ඩර් කියනවා. සූපක් හදලා සූපේ වගේ තමයි බොන්නේ. ඇයි එහෙම කරන්නේ? එතකොට කිය ලේසි ගිල ගන්න ලේසි කියන්නේ. දැන් මේ භාවනාව කරගෙන යනකොට මේ හොඳට හිතන්න මේක තවත් තැන් වලට යොමු කරලා බලන්න පුළුවන්. ඒක තියෙන්නේ භාවනා සතිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටසේ තියෙන්නේ මේ සිහිය වඩ아가න යනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊට පස්සේ තමයි කියන්නේ අත්ති කායෝතිවා පනස්ස සතිපට්ඨිතා. දැන් මේ බලාගෙන යනකොට දැන් මේ රූප දිහා බලාගෙන යනවා. රූප කියලා කියන්නේ පඨවි ස්වභාවය, තේජෝ ස්වභාවය, ඊළඟට වායෝ ස්වභාවය, ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය. මේක බලාගෙන යනකොට මේ කියනා වූ ධර්මතා කීපය බලන තැන තමයි පේන්නේ. අපිට තිබුණාට කයක් කියලා හිසේ පටන් පාදාන්තයේ දක්වාම ලොකු උස මහත කයක් තිබුණාට අපි සිහිය යොදාගෙන ඉන්න වෙලාවේදී සම්පූර්ණ කයම දැනෙනවාද කොටසක්ද දැනෙන්නේ? මේක කතාව තේරුණාද? කොටසයි දැනෙන්නේ. කොටසයි දැනෙන්නේ. වම් පාදයේ දැනගන්න වෙලාවේ දකුණු පාදයේ පේනවද දැනෙනවද? නැහැ. දකුණු පාදයේ දැනගන්න වෙලාව වම් පාදයේ පේනවද? නැහැ. දකුණු පාදයේ දැනගන්න වෙලාව වම් පාදයේ දකින්නේ පෙනෙන්නේ නැහැ. ඒ වගේම ඉහ කඳ කොටස දැනෙන්නේ නැහැ. කන, නාසය, අතපය මොකක්වත් දැනෙන්නේ නැහැ. දැන් එක කාණ්ඩයක් තමයි ඒ කයේ දකින්නේ. නේද? එතකොට වෙනත් දැන් අපි ඔළුවේ තිබෙනා උතල ගතියක් බර ගතියක් දකිනකොට කුණුහුම් ගතියක් දකිනකොට එතන තිබෙන ධර්ම තමයි පේන්නේ. ඒකට මේ පාදයේ පැත්තේ ධර්ම පේන්නේ නැහැ. දැන් අපි කිව්වා නේද මේ පඨවි තේජෝ ධර්ම ඒ තැන්වල මතුවෙනවා, ඉරිප්පිලා පිප්පිලා උඩට එනවා, ආයේ එතන යට වෙලා යනවා කියලා. නමුත්
ඒ තැන්වල මතුවලා උඩට ඇවිල්ලා යට වෙලා හැංගිලා ගියාට වෙනත් තැනක මතුවෙන ධර්මات එක්ක සමයි නේද? සමයි. එතකොට මේ කොහේ හෝ වේවා මේ ඇඟේ උඩ හෝ පහළ හෝ හරහා හෝ පිටපැත්තේ හෝ නළලේ හෝ පයේ හෝ පාදයේ ඇඟිල්ලක හෝ වේවා කොතන හරි තැනක යම්කිසි රූප ස්වභාවයක් පහළ වුණොත් ඒ ඩිංග තමයි ගන්නෙ අත්තිකාය කියලා. හැමතැනම තියෙන්නේ ওই ටිකයි. නේද? දැන් අපිට කියනවා මොහොතේ අද මිනිස්සු කියනවා මොහොතේ වතුර මොනවද හයිද? ලුණුරයි. මොහොතේ වතුර ලුණුරයි. මොහොතේ වතුර ලුණුරයි කියන්නේ මේ මොන මිනිහාද ඔය මොහොතේ වතුර ටික ඔක්කොම ටෙස්ට් කරේ? කවුද ටෙස්ට් කරේ? ඔක බීනම කියන්නේ බෑ. එහෙම නේද? මොහොතේ වතුර ලුණුරයි කියලා තීරණයකට යන්නේ මොහොත මහා සාගරයේ වතුර එක තැනකින් පොඩ්ඩක් අරගෙන තොල දාලා බලලා ඒන් තීරණයකට යනවා මහා මොහොතේ වතුර ලුණුරයි කියලා. හරි නේද? ඒ වගේ තමයි මේ කය මොන නියපොතු කෑල්ල හරි අරගත්තා. අරගෙන බැලුවොත් එතන තියෙන ධර්ම ටික තමයි අනිත් පැත්තට මහා සාගරය වගේ ඇප්ලයි වෙලා තියෙන්නේ පැතිරලා තියෙන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් දැනගත්ත ගමන් එක පාදයකින් ධර්ම ටිකක් හඳුනාගත්තම ආයෙ කිසි අඩුවක් නැහැ. අත්තිකායෝතිවා 50 අත්තිකායෝතිවා 50 අස්ස කියලා කියන්නේ ඔහුට කියන එකයි. ඒ භාවනා කරන කෙනාට මෙතන රූපකයක් රූප ධර්ම එතන කියන්නේ ඇඟ කියන එක නෙවෙයි. එතන කියන්නේ රූප ධර්ම කියන එකයි. කයක් හැදෙන රූප ධර්ම කියන එකයි. ඒ කියන්නේ 50 සතිපත්චුපට්ඨිතා හෝති. සිහිය පිහිට වෙනවා මේ රූපත් එකයි මේවත් එකයි හැමතැනම පහළ වෙන මතුවෙන ඉලිප්පෙන ඉස්සරහට එන රූප ධර්ම ඔක්කොම එකයි කියලා සිහි පිහිට. එක තැනකින් දැකලා. සතිපට්ඨිතා හෝති ඒ සිහිය ඒ විදිහට ලබා ගන්න සිහිය ඒ විදිහට හඳුනා ගන්න ඇති කර ගන්න සිහිය යම්තා ඥානමත්තාය ඥානම් අත්තාය නුවණ ලබා ගැනීම පිණිස ලොකු ඥානයක් ලොකු නුවණක් ලොකු ප්‍රඥාවක් ලබා ගැනීම ඇති කර ගැනීම පිණිස පටිසති මත්තාය තව මේට වඩා ලොකු සීක්ෂණ බල සම්පන්න සිහියක් ඇති කර ගැනීම පිණිස යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය මේක පිළිහිටනවා අනිත් එක තමයි එහෙම එනකොට ලොකු නුවණක් තීක්ෂණ නුවණක් එනකොට පහළ වෙනකොට එයා අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිතෝච විහෙරති කියන්නේ මොකක්ද? වාසය කරනවා, ජීවත් වෙනවා. පවත්තගෙන යනවා. විහෙරති වාසය කරනවා. මෙයා වාසය කරන අනිශ්චිතෝච. අනිශ්චිතෝච වාසය කරනවා. මොකද්ද අනිශ්චිතෝච කියලා කියන්නේ? නිශ්චිත නැතුව. නිශ්චිත වාසය සහ අනිශ්චිත වාසය කියලා දෙකක් තියෙනවා. නිශ්චිත ජීවත් වෙනවා කියලා කියන්නේ නිශ්චිත ධර්ම තියෙනවා. නිශ්චිත ධර්ම. නිශ්චිත ධර්ම කියන්නේ තණ්හාව කියන එක නිශ්චිතයක්. මාන්නය කියන එක නිශ්චිතයක්. දෘෂ්ටිය කියන එක නිශ්චිතයක්. කියන්නේ ඔතන වාඩි වුණත් හේතුවක් දාලා ඉන්නවා. අපි සමහර වෙලාවට තියෙනනේ ගියේ කොතනද හේතුවක් උඩ. නේද? මොකටද හේතු වෙන්නේ? හේතු වෙලා තමයි. අපේ හිතත් ඒ වගේ තමයි මොකක් දිහා බැලුවත් හේතුවක් දාලා බලන්න.
මොකක් ඇහුවත් හේතුවක් ගන්න වෙනවා. හේතු වෙලා අහන්නේ. මේක තේරෙනවද? හරියටම තේරුන්නේ නැහැ. දැන් අපි කවුරු හරි ඔන්න කතා කරනවා. කතා කරන හැනකොට මේ ඇවිල්ලා එක්කෙනෙක් කියන එකට හේතු වෙලා තමයි ඒක හඳුනගන්නේ. දැන් සත්‍යයක් ඇහෙනවා. ඔය බල්ලෙක් පුරන්නේ. අර බල්ලෙක් කියන සත්‍ය සංඥාවට හේතු වෙලා තමයි සද්දය හඳුනන්නේ. තේරුණාද? දැන් ඔය කාන්තාවක් කතා කරන්නේ. කාන්තාවක් කියන දෘෂ්ටියට වදලා තමයි අර සද්දේ හඳුනගන්නේ. ඔය පිරිමේ කතා කරන්නේ. පිරිමේ කියන සද්දේට හේතු වෙලා තමයි කතා කරන්නේ. ඒක නිසා අපි මේ ලෝකයේ බලන කියන දේවල්, හිතන දේවල් ඔක්කොම හැම වෙලාවෙම හේතු වෙලා තමයි. ඒකේ වාඩි වෙලා හේතු වෙලා තමයි දැකලා බලලා තියෙන්නේ. මට දැනෙනවා. කාටද දැනෙන්නේ? මට කියන එකට හේතු වුණා. දැනීමට දැනෙනවා කියලා කතාවක් අපි කියන්නේ ගියේ නැහැ. දැනෙන ගතියක් තියෙනවා ඒකට දැනෙනවා. එහෙම කියන්නේ නැතුව අර දැනෙන ගතියට හයි කරගත්තා මට දැනෙනවා. අඬනවා. සද්දයක් නිකුත් වෙනවා හිතේ යම්කිසි දේශ සහගතයක් පහළ වෙනවා. ඒ කතාව කියන්නේ නැතුව කියන්නේ මොකද්ද? මම අඬනවා කියලා. හේතුණා නේද? දෘෂ්ටියට. ඒ වගේම තමයි චක්කු විඥානය ගිහිල්ලා යම්කිසි දෙයක් දැනගන්නවා. රූපයක් දැනගන්න. අපි කියනවා මම දකිනවා කියලා. චක්කු විඥාණයෙන් ඒක දැනගන්නවා කියන කතාව අහකට දාලා. මම දකිනවා. මම දැනගන්නවා. මට ඇහෙනවා. මට ගඳ සුවඳ දැනෙනවා. මම රස විඳිනවා. මට සැප දැනෙනවා, දුක් දැනෙනවා. මම හිතනවා. දැන් හිත කියන එක හිත කියන ධර්මය කරන්නේම හිතන එකනේ. අරමුණු දැනගන්න එකනේ. හිතේ වැඩි ඒකනේ. එහෙම කියන්නේ නැතුව ධර්මයක් හැටියට සහ ධර්මයේ වෙනස් ක්‍රියාව ඒ විදිහට දැනගන්න නැතුව මම හිතනවා මට හිතෙනවා කියන එක දාන්න. ඒක නිසා ඒවට කියනවා නිශ්චිත ගති කියලා. නිශ්චිත ධර්ම කියලා තියෙනවද? තණ්හාවයි මාන්නයයි දෘෂ්ටියයි හේතු වෙන ධර්ම. කියන්නේ හැම වෙලාවෙම ගිහින් ඒක පදනම් වෙනවා. දැන් මේ භාවනා කරනකොටත් එහෙම. භාවනා කරනකොට ඕකේ හේතු වෙලා තමයි භාවනා කරන්නේ. කවුද භාවනා කරන්නේ? මම. කවුද මෙනෙහි කරන්නේ? මම. කාගේ සිහියද? මගේ සිහිය. බලන්න ගිහිල්ලා හැම වෙලෙම සිහියකයි නුවණට හැම එකටම මම කිට්ටු කරගන්නවා. භාවනා වැඩිනේ කාටද? නිශ්චිත. දැන් පඨවි ධාතුව දැන් කාගේ පඨවි ධාතුවද? මගේ පඨවි ධාතුව. උස්නේ මගේ උස්නේ. හැම තැනටම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්ම වලට මම හයි වෙලා මම බැඳිලා මගේ කියන දෘෂ්ටිය කැවිලා හේතු වෙලා වැදලා. අපි මේව කතා කරන්නේ ලෝකෙට උන්වත් එක්ක. භාවනා කරනකොට ඉස්සෙල්ලාම දැනෙන්නේ මගේ භාවනාව හොඳයි. මගේ භාවනාව හොඳයි කියලා කියනකොටම මොකද උනේ? දෘෂ්ටිය රතු තේරුණානේ මගේ භාවනාව තරම. නිශ්චිත වුණා. සිහිය වඩලා වැඩි වුණාන් පස්සේ එයාට මම භාවනා කරනවා කියන අදහස එන්නේ නැහැ. මට වැටහෙනවා කියන එක එන්නේ නැහැ. මට තේරෙනවා මම හිතනවා කියලා එන්නේ නැහැ.
ධර්මයක් තිබෙනවා ඒ ධර්මයට තේරෙනවා. ධර්මයක් තිබෙනවා ඒ ධර්මයට වැටහෙනවා. ධර්මයක් තිබෙනවා ඒ ධර්මයට බලන්න පුළුවන්. අන්න අයින් කරා. ආන්න ඒ වෙලාවේ තමයි අනිසිතෝච විහෙරති කියන්නේ. මේක තේරුණා. අනිසිතෝච විහෙරති. එහෙම වෙනකොට නච කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ. ඇයි? මම ගලවපු නිසා. මම කියන එක ගලවුවා, ආත්ම සංඥා ගැලෙව්වා, පුද්ගල සංඥා ගැලෙව්වා. ඔය එක එක ධර්ම වලට හයි කරලා තිබිච්ච මම කියන එක ඔක්කොම මම හිතනවා, මම භාවනා කරනවා, මගේ සිහිය මමට දැනෙන විදිහ ඔය ඔක්කොම ටික ගලවගෙන ගිහිල්ලා මේ ධර්ම ස්වභාවයක් තියෙන ඒකට දැන් මට නෙවෙයි. ධර්ම ස්වභාවයක් තියෙන ඒක තේරුම් ගන්න මම නෙවෙයි. නච කිංචි ලෝකේ උපාදීයති. එතකොට ලෝකේ කිසිම දෙයකට මමත්වයෙන් උපාදාන කරන්නේ නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. උපාදාන කරන්නේ නැහැ කියන තමයි කෙලවර. මේක තේරුණා? හරි. ධර්ම සාකච්ඡාවට යෙදලා තියෙන කාලේ ඔච්චර. එහෙනම් දැන් අපි භාවනා කරමු. පින්නන මූලකාට කරමු භාවනා කරමු. දැන් මේ ටික තේරුණාද? දැන් තේරුණා මේ භාවනා කරනකොට මේ ඔය නාම ධර්මයෝ රූප ධර්මයෝ තේරුම් ගන්නට උපකාර වෙන ක්‍රම මේ කිව්වේ. දැන් මේ භාවනාව කරගෙන යන වෙලාව ඒක නිසා හැම වෙලාවෙම අපි හදිස්සි වෙන්න ඕනේ නෑ. මොකටද? අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න හදිස්සි වෙන්න ඕනේ. ඒක කරනවා විශේෂයෙන් දැනගන්න ඕන මොකද්ද? නාම ධර්මයි රූප ධර්මයි. නාම ධර්ම රූප ධර්ම යම් කිසි ප්‍රමාණයකට දැන හඳුනා ගන්නකොට ඒකේ තියෙන දේවල් හිමීට පේන්න දැනෙන්න පටන් ගන්නවා. හොඳයි. තේරුම් ගන්න.